මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙද ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. දිවයින පුරා සංචරණ සීමා මේ සතිය තුලත් ක්‍රියාත්මකයි. ගිනිගත් නෞකාවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාවට හෙට සිට රුපියල් 5000ක දීමනාවක්. රජය පොදු ප්‍රවාහනයේදී ඉන්ධන භාවිතය 60%කින් අවම කරගත හැකි මං සොයා බලයි. ගෑස් මිල ඉහළ දැමීමට සමාගම් කළ ඉල්ලීමට පාරිභෝගික අධිකාරියේ අවසරයක් නොලැබුණු බව වෙළඳ ඇමතිවරයා කියයි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක්. පවතින වැසි තත්වයේ වර්ධනයක් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පිළිබඳ සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීම. ඇමරිකානු ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය මහරැජින අතර හමුවක්. ශ්‍රී ලංකා එංගලන්ත පළමු පන්දුවාර 2020 තරගය ලබන 23 වනදා. දිවයින පුරා සංචරණ සීමා ලබන සඳුදා දක්වා ක්‍රියාත්මකයි. ඒ අද ඉවත් කිරීමට කලින් තීරණය කර තිබුණද ජනාධිපතිතුමාගේ උපදෙසින් සතියකින් දීර්ඝ කෙරුණි. සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ රජයේ තීරණය සාර්ථක කර ගැනීමට ජනතාවගේ උපරිම සහාය ලැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක බව පවසන අජිත් රෝහණ මහතා. ඔබට රෝහලකට යාමට ඒ වගේම ළඟම ඇති ඖෂධ වෙළඳසැලට යාමට හැකියාවක් තිබෙනවා. එමෙන්ම විශේෂයෙන්ම ඩිලිවරි සේවා පවත්වාගෙන යාම දිරිමත් කරනු ලබන අතරම අදාළ අතුරු මාර්ගවලද ගමන් කරමින් මහ ජනතාවට සේවය සපයන ලෙස කාරුණිකව ඩිලිවරි සේවා පවත්වාගෙන යන අයගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. අත්‍යවශ්‍ය සේවාවල සමාජිකාවන් කොළඹ නගරයට ඇතුළු වීමේදී ඒ වගේම අනිකුත් ප්‍රදේශවල සංචාරය කිරීමේදී අපහසුතාවයක් ඇති නොවන පරිදි විශේෂ වැඩපිළිවෙලක් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාවට හෙට සිට රුපියල් 5000 දීමනාවක් පිරිනැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ධීවර පවුල් 9883 දෙනෙකුට එම දීමනාව හිමි වෙයි. නෞකාව ගිනිගැනීමෙන් ධීවර පවුල් 7753කට ආදායම් මාර්ග හිමි විය. කරවල වේලීම, දැල් සකස් කිරීම වැනි වෘත්තියන් වල නිරත පවුල් 2130කටද ආදායම් අහිමි වී තිබේ. මේගමුව වත්තල කටාන සහ ජායල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ධීවර පවුල් එලෙස අසරණ තත්වයට පත් වී ඇත. නෞකාවේ සිද්ධියෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාව සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර සහ නිමල් ලංසා යන මහතුරුන් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. එම ධීවර ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාව ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පෙන්වා දුන්නේය. එහිදී එම ධීවර ජනතාවට කඩිනමින් සහන සැලසන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. ඉන්ධන භාවිතය හැකිතාක් අවම කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි රජය කියයි. ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් වැය කරයි. ඛනිජ තෙල් ආනයනය සඳහා මේ වසරේදී ඩොලර් කෝටි 400කට අධික මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එය සමස්ත අපනයන ආදායමෙන් 1/3කට ආසන්නය. පෞද්ගලික සහ පොදු ප්‍රවාහනයේදී ඉන්ධන භාවිතය 60%කින් පමණ අඩු කරගත හැකි ක්‍රමවේද පිළිබඳව බලීමට රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජීවන වියදම් කමිටුවේද අවධානය යොමු වී තිබේ. නව වැඩපිළිවෙලේදී විදුලියෙන් ක්‍රියාත්මක කෙරෙන වාහන සහ දුම්රිය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරනු ඇත. ඉන්ධන භාවිතය අධික වීම නිසා සිදුවන පරිසර හානිය වළක්වා ගනිමින් පරිසර හිතකාමී බලශක්ති මූලාශ්‍රවලට කඩිනමින් යොමු වීම රජයේ අරමුණයි.
ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය ජනනය සඳහා සාමාන්‍ය වශයෙන් 30% ඉන්ධන භාවිතා කරයි. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හඳුනා දීමෙන් ඉන්ධන සඳහා එම පිරිවැයද අවම කරගත හැකිය. සෑම නිවසකටම පාසැල්, රෝහල් සහ රජයේ ගොඩනැගිලි සඳහා සූර්ය බලශක්ති කට්ටල සැපීමෙන් ජනතාව මත පැටවෙන අධික පීඩනය අවම කරගත හැකි යන්න ජනතාවගේ විශ්වාසයයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ People's Pay මොබයිල් පේමන්ට් ඇප් එකෙන් ලංකා QR කෝඩ් එක ස්කෑන් කර ගෙවීම් කරන්න. වෙළඳපොලේ ගෑස් මිල සම්බන්ධයෙන් අධිනය කිරීමට පත් කළ ඇමති මණ්ඩල අනුකාරක සභාව අද රැස් වෙයි. එදී ගෑස් මිල සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි. ගෑස් මිල ඉහළ දැමීමට ගෑස් ආනයනය කරන සමාගම් පසුගිය කාලේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබේ. ඒත් එම අධිකාරිය මිල ඉහළ දැමීමට අවසර දී නැතයි වෙළඳ අමාත්‍යවරයා කියයි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැගී ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කිරීම එම තත්ත්වයට මගහෙලි කර තිබේ. එම තීරණය හේතුවෙන් විපක්ෂයේ දෙකඩවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමෙන් ඒ බව මනාව සනාථ වෙයි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමි වන්නේ විපක්ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයාට බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි. දිවුලපිටිය, පෑලියගොඩ බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොරෝනා පුකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,16,760ක් දක්වා ඉහළයි. ඊයේ ආසාදිතයෝ 2,329 දෙනෙක් හඳුනාගනු ලැබුව. වගාව සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමේ ජනාධිපතිතුමාගේ ප්‍රයත්නය ශක්තිමත් කරන බව රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා කියයි. රසායනික පොහොර භාවිතයෙන් විනාශ වී ඇති පස යලි සාරවත් කර ජනතාවට වසවිසෙන් තොර ආහාර සැපීම මෙන්ම ගොවි ජනතාව ශක්තිමත් කිරීම වැඩපිළිවෙලේ අවසන් අරමුණයි. රාජ්‍යාංශයේ පමණක් නොව පෞද්ගලිකාංශයේ ව්‍යවසායකයන් රැසක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට ඉදිරිපත් වී ඇතැයි පවසන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා. 1960ට පෙර මේ රටේ සම්පූර්ණයෙන්ම තිබ්බේ කාබනික වගාව. ඒක තමයි ඇත්ත කතාව. එමනම් අපිට තියෙන්නේ නැවත ඒ වෙනස් වෙච්ච ඒ තන සජීවීව තිබ්බ පස අද අජීවී වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජීවත් වෙච්ච පස අද මැරිලා තියෙන්නේ. මේ පසට නැවත ප්‍රාණය දීලා ගොවි ජනතාව ශක්තිමත් කරන්න හැකිනම් ඒ තුල වසවිසෙන් තොර ආහාර වේලක් වගේම අපේ නිෂ්පාදන වලට අනාගතයේ කාබනික වගාව මුළු රටම කරනවා කියන්නේ ශාල වශයෙන් අපනයනයේ සඳහා අවස්ථාවක් ලැබෙනවා. සංචාරක කර්මාන්තයත් අති විශාල වශයෙන් වේගවත්ව වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි මේ ඉලක්කය සාර්ථක කරගන්න. නිසා අතිගරු ජනාධිපතිතුමා බහුජාතික සමාගම් වලට යට නොවි මේ ගත්ත තීන්දුව විශිෂ්ටයි. ඒ පිරිසිදු චේතනාවෙන් ගත්ත තීන්දුව සාර්ථක කරගන්න අනාගත පරපුර ගැන හිතලා අපි උපරිම වශයෙන් කැප වෙලා කටයුතු කරමු. මොබයිල් ෆෝන් තියෙන මේ කාලේ කවුරුත් මෙහෙම වෙලා බලන්නේ නෑ නේද? ඉතින් ඇයි People's Pay ඇප් එක තියෙන මේ කාලේ කෑෂ් වලින් ගෙවන්නේ? මහජන බැංකුවේ People's Pay මොබයිල් පේමන්ට් ඇප් එකෙන් ලංකා QR කෝඩ් එක ස්කෑන් කර ගෙවීම් කරන්න. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පවතින වැසි තත්වය හමුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්නයි සෞඛ්‍යාංශ ජනතාවගේ ඉල්ලීමක් කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු පැතිර යාමේ අවදානමක් සහිත වතු සහ මහල් නිවාසවල පදිංචි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර තිබේ. පොලිස් පරිසර කොට්ඨාශය, ප්‍රජා පොලිස් ඒකකය, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බලකාය ඒ සඳහා එක්ව සිටී. එදී ධූමායනය, ජලයේ එක් රැස්වන ස්ථාන පිරිසිදු කිරීම යන කරුණු කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරේ. ඩ්‍රෝන යාත්‍රා උපයෝගී කරගනිමින් ගොඩනැගිලිවල වහල් සහ වැහිපීලිවල මදුරුවන් බෝවන ස්ථාන ඇද්දැයි නිරීක්ෂණය කෙරේ.
පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සහ විශේෂ කාර්ය බලකාය නිලධාරීහු මේ සඳහා එක්ව සිටිති. දිවයින පුරා පොලිස් ස්ථාන බල ප්‍රදේශවල මෙම ඩෙංගු මර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාලුපාරේ දෙහිවල සිට කොළඹ දෙසට ගමන් ගන්නා සියලු වාහන අද සිට වැල්ලවත්තෙන් හැරි මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කරන්නේ පොලිසිය රේදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ මහනගර සභාව වැල්ලවත්ත ප්‍රදේශයේ මලාප වාහන නල මාර්ගයක් අලුත් වැඩියා කිරීම හේතුවෙන් එලෙස විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. කෙසේ වෙතත් කොළඹ සිට දෙහිවල දෙසට ගමන් කරන වාහන සඳහා එම නීතිය ක්‍රියාත්මක නොවේ. ලෝක ප්‍රවෘත්ති. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සහ එම මහත්මිය බ්‍රිතාන්‍ය මහරජන හමුවෙති. වින්ස මාලිගයේදී ඊයේ එම හමුව සිදු විය. G7 සමුළුවේ අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය මහරජන හමුවීමට පැමිණියේය. එෙහිදී ඔහු වෙනුවෙන් උත්තමාචාරයක්ද පැවැත්විනේ. බ්‍රිතාන්‍ය මහරජනට දහවල මන්දිරයට පැමිණෙන්නයි ඇමරිකානු ජනාධිපතිවරයා හිදී ඇරයුම් කළේය. නව සන්ධාන රජයක් පිහිටුවීමේ යෝජනාව ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කරයි. ඒ අනුව පුරා වසර 12ක් අගමැති ධුරයේ දැරූ බෙන්ජමින් නෙතන්යාහු මහතාට එම තනතුර අහිමි වේ. නෆ්ටාලි බෙනන් මහතා ඊශ්‍රායලයේ නව අගමැතිවරයා ලෙස දියුරුම් දීමට නියමිතයි. ඔහු 2023 සැප්තැම්බර් මාසයේ දක්වා එම තනතුර දරනු ඇත. ඇතිකරගත් බලය බෙදා හැරීමේ ගිවිසුමට අනුව ඉන් අනතුරුව ඔහු වෙනත් අයෙකුට අගමැති ධුරය පැවරිය යුතුය. බෙන්ජමින් නෙතන්යාහු මහතා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරනු ඇත. ඔහු ලීකුඩ් පක්ෂයේ නායකයා ලෙසද තවදුරටත් කටයුතු කරයි. ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අගමැති ධුරය දරා ඇත්තේ නෙතන්යාහු මහතායි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ වැව් පිළිසකර කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කියයි. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ වත්තේ ගෙදර වැව පිළිසකර කිරීම මේ වන විට සිදු වෙයි. වැය කරන මුදල රුපියල් කෝටි 45කි. ප්‍රදේශීය ජනතාව ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම වැව පිළිසකර කෙරේ. තවත් වැව් ගණනාවක් එලෙස පිළිසකර කිරීමට නියමිත බව පවසන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා. අතිගරු ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරා කියගත්ත යෝජනා දාස් බොහෝමයක් අපිත් ලබාගෙන තිබුණා. මොකද අපි වැව් අමුණු තෝරා ගන්න ක්‍රමවේදය බවට පත් උනේ මේ ගොවිජන සේවා සහකාර කොමසාරිස් ඒ වගේම වාරි මාර්ග ඒ පළාත් අධ්‍යක්ෂකවරු වගේම පළාත් අධ්‍යක්ෂකවරු කියන මේ සියලුම දෙනා එකට එකතු කරපු කමිටුවක්. තිසාපොත්තුමා ඇතුළු සියලුම දෙනා සම්බන්ධ වෙච්ච කමිටුවකින් තමයි ප්‍රමුඛතාවය දීලා සංවර්ධනය කරන්න ඕන මොනවද කියන ලයිස්තු අපි හැදුවේ. ඉතින් ඒ නිසා බොහෝමයක් ඒ සංවර්ධන කළ යුතු කාරණා අපේ ලයිස්තුවට එකතු වුණා. ඒකදී අතිගරු ජනාධිපතිතුමා ගමට ගිහිල්ලා ගමේ ජනතාවගෙන් ගත්ත සියලු යෝජනා වලටත් අපි මේ වෙනකොට ප්‍රමුඛතාවය ලබා දීලා ඒ වැඩ කටයුතුත් අපි ආරම්භ කරලා තියෙනවා. ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20යි 20 තරග ලබන 23 24 සහ 26 යන දිනවල පැවැත්වීමට නියමිතයි. පළමු තරග දෙක කාඩිෆ් හිදී පැවැත්වෙන අතර අනෙක් තරගය පැවැත්වෙන්නේ සදම්ටන් හිදිය. එක් දින තරග 3ක් ලබන 29 වෙනිදා ලබන 1 වෙනිදා සහ 4 වෙනිදා පැවැත්වීමට නියමිතයි. මෙම තරග සංචාරයේ ගුවන් විදුලි මාධ්‍ය විස්තර ප්‍රචාරණ අයිතිය ජාතික ගුවන් විදුලියට හිමි වී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. හඳුනාගත් දුබ්‍රිය ස්ථාන සහ ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ශනීය ස්ථාන ලෙස සංවර්ධනය කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ඒ අනුව බණ්ඩාරවිල සහ නානුවේ දුම්රිය ස්ථාන සංවර්ධනය කෙරේ. මන්නාරම කල්පිටිය සහ මඩකලපුව යන ඓතිහාසික බලකොටුද සංවර්ධනය කිරීමට නියමිතයි. සංචාරක අමාත්‍යාංශයේ දැනටමත් දුම්රිය ස්ථාන 7ක් සංචාරක ආකර්ශනීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කොට ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ
දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි නිෂ්පාදන පළතුරු සහ එළවලු රජය මගින් මිලදී ගැනීම ආරම්භයි. හම්බන්තොට දිසා ලේකම් කාර්යාලය මූලිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාල සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ටාශ කාර්යාල මගින් ඒවා මිලදී ගැනේ. ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 20කටත් ගස්ලබු කිලෝවක් රුපියල් 25කටත් රජය මිලදී ගනී. එළවලු මිලදී ගැනීමද මෙහිදී තවදුරටත් සිදුවේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර මධ්‍යම සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවන තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ පෙරවරු 8:30 සිට රාත්‍රී 9:30 දක්වා කාලය තුල වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයටයි. එය මිලිමීටර 99කි. වයිඹදිග බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබේ. එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන්නේයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දවසේ සටහන් වසවිස නැති ආහාර පිළිබඳව දැන් දශක ගණනාවක සිට අපි කතා කරමු. විවිධ රජයන් විවිධ කාලවකවානුවල වසවිස නැති ආහාර නිෂ්පාදනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබුවා. එහෙත් වසවිස නැති ආහාර නිෂ්පාදනයට මූලික වන්නේ කුමක්ද යන්න බොහෝ විට එම රජයන් තෝරාගෙන තිබුණේ නැහැ. අප නිෂ්පාදනය කරන ආහාරවලට වසවිස එකතු වන්නේ කෙසේද? රසායනික පලිබෝධ හා රසායනික පොහොර මේ සඳහා බලපාන බව අප අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ තමයි වසවිස එකතු වීමේ ප්‍රධාන මාර්ගය. එසේනම් අප කළ යුත්තේ කුමක්ද? ආහාරයට වසවිස එකතු කරන මූලය නතර කර දැමිය යුතුයි. ඒ කියන්නේ අකාබනික පොහොර නැත්නම් රසායනික පොහොර හා රසායනික නාශක වගාවට යෙදීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නොකර වසවිස නැති ආහාර ගැන කතා කිරීම හුදු විහිළුවක් පමණයි. මේ මනවින් තේරුම්ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම මැතිවරණ පොරොන්දුවක් ලෙස වසවිස නැති ආහාර නිෂ්පාදනය කිරීම සඳහා කාබනික වගාව ගැන පැහැදිලිව ජනතාවට කරුණු දක්වා තිබෙනවා. ඒ අනුව කාබනික පොහොර ප්‍රචලිත කිරීම දැන් ලහිලහියේ සිදු වෙනවා. මේ කාර්යය එක රැකින් කළ නොහැකි දෙයක් බව අපි පිළිගනිමු. රටේ සිව්දිග මේ වැඩපිළිවෙල හදවතින් වැළඳගතහොත් ඒ කිසිදා කළ නොහැකි දෙයක් නොවන බවද අප ප්‍රකාශ කළ යුතුයි. මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකින් හමුවී දිවෙන පුරා කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදනය හා සැපයුම් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිබෙනවා. ඒ පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එහි පළමු
පෙරදිර පැවැත්වුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. එහිදී දැනට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යම හා කුඩා පරිමාණ කාබනික පොරු නිෂ්පාදනය කරනු ලබන ව්‍යවසායකින් නගා සිටුවා ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීම සාකච්ඡාවේදී සිදු වුණා. ඔවුන්ගේ නිෂ්පාදන ජාතික අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණය සැපීම හා වෙනත් පහසුකම් ලබා දීම මෙන්ම නිෂ්පාදන ජාලයක් සමග සම්බන්ධ කිරීම ගැන මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරුණා. මේ අතරතුර උක්කර්මාන්තයේ ප්‍රධාන අතුරුඵලයක් වන පිරහන් මඩ සහ විනාශ පරිසරයට හානි නොවන පරිදි භාවිත කර උක්වගාවේ ඵලදායීතාව වැඩි කර ගැනීමට ගල් ඔය වැවිලි සමාගම සමත් වී තිබෙනවා. මේ ගොවින් පවසන්නේ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව මගින් නිෂ්පාදනය කරනු ලබන එම කාබනික පොර භාවිතයෙන් උක්වගාවේ අස්වැන්න වැඩි වී ඇති බවයි. එමෙන්ම උක් ඇඹරීමෙන් පසු ඉතිරිවන කොටස් බොයිලරු දහනය සඳහා යොදා ගන්නා අතර එම අලු සහ මඩ කොටස් කාබනික පොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. ස්ප්‍රීට් නිෂ්පාදනය කිරීමෙන් පසුව ඉතිරිවන විනාශද කාබනික පොර සකස් කිරීම සඳහා යොදා ගැනීමට ඔවුන් පෙළඹී තිබෙනවා. අද වන විට ගල්ඔය වැවිලි සමාගම මේ අමුද්‍රව්‍ය යොදාගෙන කාබනික පොර මෙට්‍රික් ටොන් 7000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙනවා. ඉතින් මෙලෙස කටයුතු කළහොත් කාබනික පොර භාවිතය හා වස විස නැති ආහාර නිෂ්පාදනයට රටම යොමු කළ නොහැකියයි කිසිවෙකුටත් කිව හැකිද? අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් බලව්‍ය ඔස්සේ සවන් දිය හැකියි.